समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, අපි මීට පෙර ආතුව ඔබට මේ මහා වේදල්ල සූත්‍රයෙන් දේශනාව සිද්ධ කළා. එතකොට මහා වේදල්ල සූත්‍රයේ එක තැනකදී අපි නතර කළා දේශනාව. ඒ තමයි මහා වේදල්ල සූත්‍රයේ එක තැනක තියෙනවා. එතකොට ඔබ දන්නවා මහා වේදල්ල සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර ඇති වෙච්ච ඊතා ප්‍රබුද්ධ ධර්ම සාකච්ඡාවක් මේ තුල තියෙන්නේ. ඇත්තටම මේ දේශනාව නිවනටම උපකාර වෙන දේශනාවක්. අපි ඊටාම සරලව යම් කොටසක් පැහැදිලි කළා. එතනින් එහාට පවතින ධර්ම කොටාසය අද මේ කාල වේලාවට අනුව හැකි අයුරින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉවර කළේ මේ මහා කොට්ටිත හාමුදුරුව විමසන ප්‍රශ්නාවලිය සහ සාරිපුත්තයන් වහන්සේ ලබා දෙන පිළිතුරු බල පවතින මේ විමුක්තිගාමී පණිවිඩය මතු කරමින් අපි දේශනාව සිද්ධ කළේ. උන්වහන්සේ අහන ප්‍රශ්න ඊටාම ප්‍රශස්තයි, පිළිතුරුත් ඊටාම ප්‍රශස්තයි. එක තැනකදී සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා කොට්ටිත හාමුදුරුව අවසන් කළ යන්න එතනින් කතිහි පනාහුසෝ අංගේහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසා පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසා. ප්‍රිය ආයුෂ්මතුනි, සාරිපුත්ත හරුන්ගෙන් විමසනවා අංග කීයකින් අනුග්‍රහය ලබන සම්මා දිට්ඨියද චිත්ත විමුක්තිය පිණිස ප්‍රඥා විමුක්තිය පිණිස හේතු වෙන්නේ කියලා. අංග කීයකින් යුතු සම්මා දිට්ඨියටද සම්මා දිට්ඨියට අනුග්‍රහය පිණිස පවතින යහපත කී පැත්තකින් හදාගන්න අවශ්‍යයිද කියලා. එතනදී සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නේ පංචහිකෝ ආවුසෝංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසා පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසා. ඔන්න ඔතනින් තමයි ඉවර කළේ. මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, කරුණු පහකින් යුක්ත අනුග්‍රහයක් සම්මා දිට්ඨියට උපකාරාර්ථයෙන් වැදගත්. එතකොට කරුණු පහකින් යුක්ත අනුග්‍රහය වැදගත් බව එතන මතු කරනවා චේතෝ විමුක්තියටත් ප්‍රඥා විමුක්තියටත්. ඒ කියන්නේ හිතෙන් නිදහස් වීම පිණිසත් විනිවිද යන ප්‍රඥාවෙන් දැන ගැනීම තුළ සම්පූර්ණයෙන් මේ ස්කන්ධයන්ගෙන් නිදහස් වීම පිණිසත්. එතකොට ඒක අපි අනුග්‍රහිත සූත්‍රයේදී මීට පෙර සාකච්ඡාවේදී මීට පෙර කරපු අනුග්‍රහිත සූත්‍රය ඇසුරින් දේශනා කරපු දේශනාවක තියෙන කාරණා ටිකයි මෙතන තියෙන්නේ. නමුත් මෙතන මේ සාකච්ඡාවේදී බොහොම වැදගත් කාරණයක් මේ මතුවෙලා තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක නිවනට පත්වන ශ්‍රාවකයෙක්ගේ සැබෑ ආධ්‍යාත්මික ප්‍රවේශයට ඊටාම වැදගත් නියෝජනයක්. එතකොට ඒතා වැදගත් නියෝජනයක් වෙච්ච සම්මා දිට්ඨිය තුළම ඉහළ අවධිය තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒතර අරහත්ත්වයේ පිණිස පවතින සම්මා දිට්ඨියට අනුග්‍රහය හදා ගන්න ඕන තැන් පහකින්. ඒක තමයි අවසන් කරපු තැන. මොනවද ඒකත් කෙටියෙන් කිව්වොත් මොනවද ඒ අනුග්‍රහය පිණිස හදා ගන්න ඕන ස්ථාන පහ. ඒ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සීලයෙන් අනුග්‍රහය ලැබෙන්න ඕන.
මෙතන සීලයෙන් අනුග්‍රහය ලැබෙන්න ඕන කියනකොට ඔබ දන්නවා ඉන්ද්‍රිය සංවරය තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට ඇස කන නාසය දිවකය මනස සංවර කරගත්ත තැනක තමන්ගේ ඇතුළට තවදුරටත් කෙලෙස් ධර්ම ඇවිල්ලා තමන්ව දූෂණය වෙන්න අවස්ථාවක් නැහැ. ඊළඟට ධර්මඥානයෙන් අනුග්‍රහය හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයේ පිළිබඳ මහා පළල් අවබෝධයක් තියෙන ඕන ස්කන්ධ පිළිබඳ, ධාතු පිළිබඳ, ආයතන පිළිබඳ, නාම රූප ධර්මයන් පිළිබඳ, එතනින් එහාට ගියට පස්සේ පංචස්කන්ධ ධර්ම පිළිබඳ, පටිච්ච සමුප්පන්නව මේ ලෝකයේ ගැට ගැසී ඇති ආකාරය පිළිබඳ, සංයෝජන ධර්ම විසින් සංසාරයට පුද්ගලයා සත්වය අල්ලලා බැඳලා තියෙන විදිය ගැන, මේවා ගැන මේ ඊටාම පළල් දහම් දැනුමකින් අනුග්‍රහය හදා ගන්න ඕන ධර්මඥාණයෙන්. ඊට පස්සේ මේ ධර්මඥාණයෙන් හදාගත්ත තැන්වල පවතින සම්මත අසම්මතතාවයේ සාකච්ඡාවෙන් අනුග්‍රහය හදා ගන්න ඕන. ධර්ම විනය ප්‍රායෝගිකව දන්න කෙනෙක් ළඟට ගිහින් ඒක සාකච්ඡා කරන්න ඕන. කතා බහ කරගන්න ඕන. ඒකට සාකච්ඡාවකින් අනුග්‍රහය හැදෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි එතනින් එහාට ගිහින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සමතානුග්‍රහිතාච සමතෙන් අනුග්‍රහය හදා ගන්න ඕන. හොඳට හිත සමාහිත කර ගන්න ඕන. ඊළඟට විදර්ශනානුග්‍රහිතාච අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, හුලක් වශයෙන්, gaduwak වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන් මෙන්න මේ විදිහට පින්වත්නි අර 11 ආකාරයක තමන්ගේ අභ්‍යන්තරයත් බාහිර සවිඥානික කය පිළිබඳවත් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ සම්බන්ධවත් මෙන්න මේ පස් තැනක විදර්ශනා කරන්න ඕන. මෙන්න මේ විදිහට සීලයෙන් උදව්ව හදාගෙන, දහම් දැනුමින් උදව්ව හදාගෙන, සාකච්ඡාවෙන් උදව්ව හදාගෙන, සමතෙන් උදව්ව හදාගෙන, විදර්ශනාවෙන් උදව්ව හදාගන්නකොට මෙන්න මේ කතා කරන පස් තැනකදී ආගේ සම්මා දිට්ඨිය පිණිස උපකාරය පවතිනවා කියලයි මීට පෙර දේශනාව අපි නිමා කළේ. එතනින් එහාට තමයි දැන් අද මෙතනදී දේශනාව කතා කරන්නේ මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන්. මොකද මේක දීර්ඝ දේශනාවක් නිසා මේක දේශනා කීපයකින් කතා කළගත යුතු දෙයක්. එතකොට මහා කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ඊළඟට විමසන ප්‍රශ්නේ කුමක්ද? කොට්ටිත හාමුදුරුවෝ විමසනවා ප්‍රිය ආයුෂ්මතුනි කතිපනාවුසෝ භවාති. ආයුෂ්මතුනි මේ භවය කොච්චරද? එතකොට උන්වහන්සේ කියනවා තයෝමී ආවුසෝ භව. ආයුෂ්මතුනි භවය තුන් ආකාරයයි. මොනවද? කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. කාම භවයයි, රූප භවයයි, අරූප භවයයි. මෙන්න මේක තමයි ත්‍රිවිධ භවය. ඒතර මෙන්න මේ ත්‍රිවිධ භවය, කාම භවය, රූප භවය, අරූප භවය කියන මෙන්න මේ ත්‍රිවිධ භවය පිළිබඳ මෙතනින් එහාට ඊටාම වැදගත් සාකච්ඡාවක් යනවා. මොකද මේ භවයට අනුව තමයි ජාතිය පහළ වෙන්නේ. එහෙනම් හැම මිනිස්සෙක්ම මේ භවය පිළිබඳ ඊටාම පළල් අදහසක් ඇති කරගන්න එක වැදගත්. ඒතර මේ භවය කියලා කියන්නේ භවයේ දෙපැත්තකින් කතා කරගන්නවා. අපි ප්‍රතිසන්දිය පැත්තෙනුත් කතා කරගන්නවා. ක්ෂණයක් ගානේ පුද්ගලයා කර්ම භවයෙන් උත්පත්ති භවයට, උත්පත්ති භවයෙන් ආයේ කර්ම භවයට මේ විදියට සැරිසරන විදිහත් අපි කතා කරගන්නවා. මේ ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හැම වෙලාවකම භවයේ රැඳිලා සිටින බව අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස තුලින් අර චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥානයේ පහළවීම තුල පින්වත්නි මේ රූප දකින මට්ටම, ශබ්ද අහන මට්ටම, රස පහස දැනෙන මට්ටම එනවා. ඒ දැනෙන මට්ටම තුල ඒ කියන්නේ පේන මට්ටමට කියනවා අපි උත්පත්ති භවය කියලා. එතකොට මේ පෙනිච්ච දේ අපි හිතමු ගැහැණියෙක්, පිරිමියෙක්, අම්මා තාත්තා මේ විදිහට පෙනුණු දේ. එතකොට පෙනුණු දේ ඇති බවට ආයේ මනසේ රැඳෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා කර්ම භවය කියලා. මේ මනසේ රැඳිච්ච දේ ආයේ බලන්න හිතෙනවා. ඔන්න උත්පත්ති භවය. මනසේ රැඳිච්ච දේ දකින්නකොට උත්පත්ති භවය, කියන්නේ චක්කු විඥානේ පහළ වෙන මට්ටම උත්පත්ති භවය. ඒකෙන් නැවත කර්ම භවය සකස් වෙනවා. මේ විදිහට අපි හැම වෙලාවකම මේ ආයතන පරිහරණය කරන ලෝකයේ තුල භවයේ රැඳිලා ඉන්න බව අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ. එතන මෙතන භවයේ තුන් ආකාරයකින් කියන මොනවාද? කාම භවයයි, රූප භවයයි, අරූප භවයයි. එතකොට කාම ලෝකයට විපාක පිණිස කර්ම සකස් වෙච්ච තැනක අපි කාම භවය කියලා කතා කරනවා. රූප ලෝකයට විපාක පිණිස කර්ම සකස් වෙච්ච තැනක අපි කියනවා රූප භවය කියලා.
අරූප ලෝකේ විපාක පිණිස කර්ම හැදෙන තැනට අපි කියනවා අරූප භවය කියලා. ඒ තැන කර්ම සකස් වීමේ අර්ථයත් මෙතනින් කුළු ගැන්විලා තියෙනවා. එතකොට මහා කොට්ටිත හාමුදුරුවෝ විමසනවා කතං පනාවුසෝ ආයතින් පුනබ්බාවාබිනිබන්ති හෝතිති. ඒ කියන්නේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනාගතයේට භවයේ හැදිලා ආය උපදින්නේ කොහොමද? නැවත පුනර්භවයක් කරා යන්නේ කොහොමද? මොකද මේ භවයේ පැනවිච්ච තැනක මේ කර්ම භවයෙන් උත්පත්ති භවයටත් උත්පත්ති භවයෙන් කර්ම භවයටත් යන්නේ කියන අපිට දැකපු දේ අතහැර ගන්න බැරි කම නිසා දකින්න දේ ඇති බවට මනසේ රැඳෙනවා. අහපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. අහගත්ත මම මේ පැත්තේ ඉන්න බවට අපේ අභ්‍යන්තර හිත තුල විශ්වාසයක් තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අනුව බලනකොට අපිට තේරෙනවා භවය නිරුද්ධ කරලා දැම්මට පස්සේ තමයි නැවත භවය නිසා ඇතිවෙන ජාතිය පහළ නොවෙන්නේ. ගර්භාෂයක් ඇතුලේ හරි කොහේ හරි උපදිනවා නම් උපදින්නේ භවය නිසා. ඒතර භවපච්චය ජාති. ජාතිය නැත්තම් ජාතිය නැති තැනක පින්වත්නි එතන ජරා මරණ දුක නිරුද්ධ වෙලා යනවා. ජාතිය නිරුද්ධ වීමෙන් සම්පූර්ණයෙන්ම ජරා මරණ දුක නිරුද්ධ වෙලා යනවා. දැන් මෙතන මහා කොට්ටිත හාමුදුරුවෝ විමසන්නේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අනාගතයට ආයමත් භවයක් හැදිලා උපදින්නේ කොහොමද? දැන් අපි කියනවා ආයිපදිනවා කියලා. එතකොට අනාගතයට ආය භවයක් හැදිලා ඉපදෙන්නේ කොහොමද? එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ දෙන උත්තරේ තමයි අවිජ්ජා නීවරණානං කෝ ආවුසෝ සත්තානං තණ්හා සංයෝජනානං తත්‍ර తත්‍රාබිනන්දිනී එවං ආයතින් පුනබ්බාවිනිබ්බන්ති හෝති. ඒ කියන්නේ මම හිතන්නේ මේ කාරණේත් ගිය සැරේ කතා කළාද අපි දන්නේ නැහැ. නමුත් දැන් භවය ආය හැදෙනවා කියලා කියන්නේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ අවිද්‍යාවෙන් වැහිලා ගියාම තණ්හාවෙන් බැඳිලා ගියාම ඒ සත්‍යයන් ඒ තන සතුටෙන් පිළිගැනීමක් ඇද්ද? අන්න එතන අනාගතයට ආයමත් භවය හැදෙනවා කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මතක් කරනවා. මොකක් නිසාද? ඒ කියන්නේ දැකපු තැන අතෑර ගන්න බැරුව දැකපු දේ ඇති බවට මනසේ රැඳිලා පවතින්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ මේ ලෝකේම ඇති වෙලා නැති වෙලා යන බව දන්නේ නැතිකම නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔස්සේ Tamanට විමසන්න බැරි වෙච්ච නිසා. එතකොට අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං. තණ්හාවෙන් බැඳිලා ඉන්නේ මේ ලෝකේ ඇති වෙලා නැති වෙලා යන බව නොදන්නාකම නිසා. ඒ නිසාම ඇහෙන් දකින රූපය ඇති බවට මනසේ හැප්පෙන්න පටන් ගන්නවා. කනින් අහන ශබ්දය ඇති බවට මනසේ හැප්පෙන්න පටන් ගන්නවා. මේක මේ තුල සාරයක් පේන්න පටන් ගන්නවා. ඡන්දයක්, නන්දියක්, රාගයක්, තෘෂ්ණාවක් හදාගන්න පුළුවන් මට්ටමේ දෙයක් විදියට එයා රූපේ සලකනවා. ශබ්දේ සලකනවා. ගන්ධ සුවඳ සලකනවා. රසයේ සලකනවා. එතකොට මේ සැලකීම නිසාම අනාගතයේට නැවත පුනර්භවය සකස් වෙනවා. කතං පනාවුසෝ ආයතින් පුනබ්බාවිනිබ්බන්ති න හෝති. කොහොමද පුනර්භවයේ පැනවෙන්නේ නැත්තේ? ප්‍රියාශ්මතුනි නැවත ආයමත් භවයක් හැදෙන්නේ නැත්තේ කොතනද? ඒකම අනිත් පැත්තට කියනවා. හේතුන් නිසා ඇති වෙනවා. හේතුව නැත්තම් ඵලේ නැහැ. කොහොමද? අවිජ්ජා විරාගෝකෝ ආවුසෝ විජ්ජුප්පාදෝ තණ්හා නිරෝධෝ එවං ආයතින් පුනබ්බාවිනිබ්බන්ති න හෝති. ඒ කියන්නේ පින්වත්නි යම් තැනක අවිද්‍යාව හාත්පස වට කරලා නැත්තම් එතන තණ්හාව ඇති වෙන්න විදිහක් නැහැ. තණ්හාව ඉතිරි නැතුව ඒ හිතෙන් නිරුද්ධ වෙලා යනවා. මොකද මේ අවිද්‍යාව නිසා තමයි මිනිස්සු තණ්හාව හදාගෙන ඉන්නේ. එතකොට අවිද්‍යාව නිසා තණ්හාව හැදිලා ඉන්න නිසා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න සත්වයා නොඑක ආකාරයේ තැන්වල ඉපදෙමින් මැරෙමින් යනවා. එතකොට ඔන්න ඔය අවිද්‍යාවයි තණ්හාවයි නිරුද්ධ වෙච්ච තැනක සම්පූර්ණයෙන්ම පුනර්භවයයි නිරුද්ධ වෙන්නේ. එහෙනම් අපි අමාරුවෙන් කරන්න ඕන මොකද්ද? මේ හාත්පස අවිද්‍යාවෙන් වට කරලා තියෙන අවිද්‍යා අන්ධකාරය දුරු කර ගැනීම පිණිස ප්‍රඥාවෙන් දල්වා ගන්නයි තියෙන්නේ. එතකොට මේ ලෝකේ යථාර්ථය පේනකොට Tamanට තණ්හාවේ සංයෝජනයකට දෙයක් හොයාගන්න බැරි වෙනවා. මේ ලෝකේ තණ්හාවේ සංයෝජනයකට අයිති යමක් තියනවා යයි අපි හිතාගෙන හිටියට එයාට තණ්හාව කරන්න ලෝකේ යමක් නැති වෙලා යනවා. එතකොට ඊළඟට මේ මෙතනදී පින්වත්නි
මහා කොට්ටිත හාමුදුරුව අහනවා කතමං පනාවසෝ පඨමක් ඥානಂತಿ. මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි මේ පඨම ධානය කියලා කියන්නේ? දැන් පඨම ධානය කියන එක නිවන් මඟට ඊටාම වැදගත් දෙයක්. මොකද ජීවිතේ විදර්ශනා කරනවා නම් අපි මතක ඇති ඔබට අර සම්මාදිට්ඨිය පිණිස සමතෙන් අනුග්‍රහය හදාගන්න කිව්වා. මෙතන මේ සමාධිය කියලා කතා කරන්නේ පින්වත්නි පළවෙනි ධ්‍යාන, දෙවැනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන. ඔබට මතක ඇති අපි නිතර කියනවා යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් අපි කොහොම හරි උපදවා ගන්න බලන්න ඕන. ඒතකොට මේ පළවෙනි ධ්‍යානෙ මත පිහිටා විදර්ශනා කරනකොට ඒක චේතෝ විමුක්ති පලානි සංසාව පිණිස පඤ්ඤා විමුක්ති පලානි සංසාව පිණිස හේතු වෙනවා. එහෙමනම් මේ පළවෙනි ධ්‍යානය කියන එක හරිම වැදගත් දෙයක්. හැබැයි ධ්‍යානයට ඇලෙන්න නෙමෙයි කියන්නේ. ධ්‍යානය තුලින් නිවන ස්පර්ශ කරගන්න හරිම පහසුයි. දැන් ಭಾರತයේ බොහෝ දෙනෙක් කලේ ධ්‍යානය විතරක් අල්ලගෙන හිටියා. ධ්‍යානයේ ශ්‍රේෂ්ඨ අවස්ථාවක් විදියට ධ්‍යානයේ පිළි අරගෙන ධ්‍යානයේ තුල ගිලගෙන බැසගෙන තියෙන ස්වභාවයක් ඒ අයගේ ජීවිතය තුල තිබුණා. නමුත් මෙතන කියන්නේ පින්වත්නි ධ්‍යානයේ ශ්‍රේෂ්ඨ දෙයක් විදියට සලකන්නේ නැහැ. ධ්‍යානෙම උපකාර කරගෙන එතනින් එහාට යන විමුක්තිය පිණිස යා උනන්දු වෙනවා. ඒ නිසා තමයි මේ පළවෙනි ධ්‍යානය ගැන අහන්නේ. දැන් මෙතන ඊටා ගැඹුරු සාකච්ඡාවක්නේ. කතමං පනාවසෝ පඨමඥානම් ප්‍රිය ආයුෂ්මතුනි මොකක්ද මේ පළවෙනි ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ? එතකොට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා දැන් මේ ධ්‍යාන ගැන අපි වෙනම දේශනා කීපයක් කළත් මේ ධ්‍යාන ගැන දැනගන්න ඕන තමන් භාවනාව දියුණු කරගෙන යනකොට මෙන්න මෙබඳු අත්දැකීම් වලට තමන්ගේ හිත තමන්ගේ මනස විවෘත වෙන්න පුළුවන්. ඒ නිසයි මේවා ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට බොහොම පැහැදිලි නුවණක් අවබෝධයක් තිබිය යුත්තේ. මොකද්ද පළවෙනි ධ්‍යානය කියන්නේ? දැන් මේ අහන්නේ කොට්ටිත හාමුදුරුවෝ නොදැනුවත්වත් නෙමෙයි. බොහෝ ජනයාගේ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිසයි මේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඇතුලේ අවුස්ස මේ ඊතා සුන්දර නිවීමේ පණිවිඩය සම්බන්ධ දාර්ශනික කතා බහක් මතු කරලා ගන්න. ප්‍රියාශ්මුතුනි මොකද්ද පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ? ඔන්න පිළිතුර. ඉදාවුසෝ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න උන්වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුනි කාමයන්ගෙන් වෙන්ව. ඔන්න මේක තමයි පළවෙනි ධ්‍යාන අධ්‍යක්ීමේ ස්වභාවය. මේක දැනගන්න ඕන පළවෙනි ධ්‍යානීය වැනි තත්වයකට හිතපත් වෙනකොට Tamanගේ හිතේ පවතින ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන්න ඕන නිසා. මෙතන පැහැදිලි කරනවා කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රිය ආයුෂ්මතුනි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත විචාර සහිත චිත්ත විවේකයෙන් හටගත් ප්‍රීතියද සුඛයද ඇති ප්‍රථම ධ්‍යානය ඇති කරගෙන ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේකටයි. මේ කියන්නේ මේ ධ්‍යානවල පවතින ලක්ෂණ ධ්‍යාන අංග ගැනයි මෙතන මේ පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ මේ කොට්ටිත හාමුදුරුව අහනවා හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි පඨමං පනාවුසෝ ඥානං කතං හිකන්ති. ප්‍රිය ආයුෂ්මතුනි මොකද්ද මේ පළවෙනි ධ්‍යාන අංග කියලා කියන්නේ? දැන් මේවා දැනගන්න ඕනේ ඇයි? අර සීලානුග්ගහිත සුතානුග්ගහිත සාකච්ඡානුග්ගහිත සමතානුග්ගහිත කියන තැනින් මෙන්න මේ ධ්‍යානයක් උපදවා ගන්න අපි උත්සාහ කරන්න ඕන භාවනාවක් තුලින්. එතකොට මේ භාවනාවක් තුලින් ධ්‍යානෙ උපදවගෙන තමයි මේ ධ්‍යාන සිත තුල වාසය කරලා යම් කෙනෙක් ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් පංචස්කන්ධය ඇතිවි නැතිවි යන ආකාරය දැක්කොත් නාම රූප ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය දැක්කොත් ඒක මහා බල සම්පන්න අවස්ථාවක්. ඒක ඊටාම වටිනා අවස්ථාවක් විදියටයි ධර්මයේ පෙන්වන්නේ. ඉතින් බොහොම විමුක්ති පලානිසංසා මහත්ගත වීම පිණිස විමුක්ති පලානිසංසදායක වීම පිණිස එක උදව්වක්. නැතුව මේ ඕනනම් ඉතින් උපචාර සමාධි මට්ටමක් තුලත් විදර්ශනා කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. නමුත් ඒකට වඩා ඊටාම ඉහළ ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන් විදිය ගැනයි මෙතනදී ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා කොට්ටිත හාමුදුරුව හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි මේ ප්‍රථම ධ්‍යානයේ අංග කීයකින් යුක්තයිද? අංග කීයක් තියෙනවද පළවෙනි ධ්‍යානය තුල?
එතකොට සාරිපුත්ත හාමුදුරුව මතක් කරනවා පඨමංකෝ ආවුසෝ ඥානං පංචාංගිකා. ප්‍රියායිස්මතුනි මේ පළවෙනි ධ්‍යානය තුල අංග 5ක් තියෙනවා. ඉදාවුසෝ පඨම ඥානං සමාපන්නස්ස බික්කුණෝ විතක්කෝච උන්වහන්සේ මතක් කරනවා මේ පළවෙනි ධ්‍යානයේ තුල ප්‍රියායුෂ්මතුනි පළවෙනි ධ්‍යානයට සමවැදිලා ඉන්න භික්ෂුව තුල විතර්කයේ තියෙනවා. ඔන්න පළවෙනි එක විතර්කයේ තියෙනවා. විචාරයක් තියෙනවා. ප්‍රීතියක් තියෙනවා. සුඛයක් තියෙනවා. හිතේ එකඟභාවයක් තියෙනවා. මෙන්න මේ අංග පහ තමයි ප්‍රියායුෂ්මතුනි පළවෙනි ධ්‍යාන අංග. මොනවද? එතන කියනවා පින්වත්නි විතර්කයේ තියෙනවා, විචාරයේ තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. ඒ කියන්නේ අරමුණට නැමිච්ච ගතියක් තියෙනවා. ආනාපාන සතිය නම් ආනාපාන සතිය අරමුණට නැමිච්ච ගතියක් තියෙනවා. අරමුණ මත විසිරී සිටින ගතියක් තියෙනවා. සම්පූර්ණයෙන්ම වෙන සංකාරෝසේ හිත දුවන්නේ විතක්ක විචාර ප්‍රීතිය. ඒ කියන්නේ විවේකයෙන් හටගත්ත කාමයන්ට බර නොවෙච්ච මහා අද්විතීය ප්‍රීතියක් තියෙනවා. සුඛයක් තියෙනවා. කය පුරාම විහිදිච්ච සැපේකුත් තියෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒ කියන්නේ සම්පූර්ණ හිත තුළ ඒකාග්‍රතාවයක් කියනවා. කිසිම සංකාරයක් ඔස්සේ හිත දුවන ගතියක්, හිත දුවපැන යන ගතියක් ඒ හිත තුළ දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම හිත විසිරෙන ගතියක් ඒ හිත තුළ දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න පළවෙනි ධ්‍යානයේ අංග 5යි එහෙමනම්. එහෙමනම් අපි උත්සාහ කරන්න ඕන. ඇත්තට මෙතන මතු කරන කාරණා වලින් අපිට පේනවා මේ එතනින් එහාට මේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන පැහැදිලි වෙන්නේ නැහැ. දැන් සමහර අය හිතන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යානෙ උපදවගෙන තමයි විදර්ශනා කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. පළවෙනි ධ්‍යානෙ උපදවගෙන අර හිත තුළ ඒකාග්‍රතාවයේ පවතිනකොට ගැඹුරු සමාධියක් තුළනේ හිත වාසය කරන්නේ. අන්නේ ගැඹුරු සමාධිය තුලින් කරන්න වෙන කිසි දෙයක් නැහැ. අවබෝධය කරා යන කෙනා අර විදර්ශනානුග්‍රහිතාව හදාගන්න තියෙන. එතකොටයි සම්මාදිට්ඨියට හිතපත් වෙන්නේ. කොහොමද විදර්ශනාවට අනුග්‍රහය හදාගන්නේ? මේ විදර්ශනාවට අනුග්‍රහය හදාගන්නේ පින්වත්නි වෙන විදියකින් නෙමෙයි. එයා අර පංචස්කන්ධයේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණානුකූලව විමසන්නයි තියෙන්නේ. ඒතකොට පළවෙනි ධ්‍යානයටපත් වෙන කෙනෙක් පළවෙනි ධ්‍යානයේ ස්වභාවය දැනගන්න ඕන. නැත්තම් පළවෙනි ධ්‍යානයට තමන්වපත් වුණා කියලා තමන්ට තේරෙන්නේ නැහනේ. එවනම් නිවන් පිණිස උපකාර කරගන්න ශ්‍රාවකෙක් මේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් තියෙන්න ඕන. එතකොට උන්වහන්සේකින් අහනවා ආයෙත් අර කොට්ටිත හාමුදුරුවෝ පඨමං පනාවුසෝ ඥානං කතං විප්පහිතං කතං සමන්නාගතන්ති. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස පළවෙනි ධ්‍යානයේ තුල පළවෙනි ධ්‍යානයේ තුල මොනවද පවතින ඒ කියන්නේ මේ අපගාමී ස්වභාවයන්. ඒ කියන්නේ Taman තුල නිරුද්ධ වෙලා ගිය අපගාමී ස්වභාවයන් කෙබඳුද කියලා විමසනවා. ඒ කියන්නේ දැන් භාවනාවක් දියුණු කරගෙන යනකොට පළවෙනි ධ්‍යානයට ගියාට පස්සේ එයා තුළ ඇති වෙන උද්වේගකාරී ස්වභාවය මොනවද? Tamanගේ හිත තුළ යට යන මේ ඊටාම ඍණාත්මක ස්වභාවයන් මොනවද කියලා අහනවා. දැන් අපිට තේරෙනවා පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය සහිත මානසික ස්වභාවයට තමයි පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ කියනවා පඨමංකෝ ආවුසෝ ඥානම් පංචාංගික විප්පහීනං පංචංග සමන්නාගතං ඉදාවුසෝ පඨමඥානං සමාපන්නස්ස බික්කුණෝ කාමච්ඡන්தோ පහීනෝ හෝති. ඔන්න පළවෙනි එක. ඔන්න බලන්න දැන් මේ Tamanට මේ බඳු තත්වයක් ඇති වෙනකොට මේ මහා වේදාල සූත්‍රයේ ඔස්සේ බලන්න පුළුවන් Tamanගේ හිතේ පවතින ස්වභාවය. එතකොට අපිට පුළුවන් දැනගන්න මම දැන් මේ වාසය කරන්නේ පළවෙනි ධ්‍යානයේ තුල කියලා. මම කියන්නේ මෙච්චර පැහැදිලිව ධර්මයේ තියෙද්දි අපිට වෙනත් කෙනෙක්ගේ පිළිසරණක් අවශ්‍ය නැහැ. ඉතින් සමහර තැන්වල උදව්වක් අවශ්‍යයි. මූලික වශයෙන් හිත දියුණු කරගන්න කෙනෙකුට මේ අමුතුවෙන් කමඨහන් හොයාගෙන යන්න ඕනේ නැහැ. උත්තම කර්මස්ථානයේ ගන්න පුළුවන් කමඨහන ධර්මී කරගන්න. ධර්ම විනයම ගුරුවරයා කරගන්න භාවනා කරන්න එක එක ගුරුවරු හොයාගෙන කැලෑවලට යන්න උමනත් නෑ. මේ ධර්ම විනය තුල පැහැදිලිව තියෙන. දැන් බලන්න ප්‍රියායෂ්මතුනි පළවෙනි ධ්‍යානය අංග 5කින් තොරයි. අර ඍණාත්මක කාරණා. ඒ කියන්නේ ඍණාත්මක කාරණා අංග 5ක් බැහැර වෙලා යනවා. මොන වගේ අංග 5කින්ද තොර වෙන්නේ? ඒ වගේම ප්‍රථම ධ්‍යානයේට සමවැදෙන භික්ෂුව තුල
මොන වගේ මානසික ස්වභාවයක්ද පවතින්නේ? ඔන්න උන්වහන්සේ මතක් කරනවා පඨමඥානං සමාපන්නස්ස බික්කුණෝ කාමච්ඡන්தோ පහීනෝ හෝති. පළවෙනි ධ්‍යානයේ තුල කාමච්ඡන්දය නැහැ. පළවෙනි ධ්‍යානයේ තුල මොකද්ද නැත්තේ? කාම අරමුණු ගැන ආසාවේ හිතේ නැහැ. ඇහෙන් රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, නාසයෙන් ගඳ සුවඳ විඳින්න, දිවෙන් රස විඳින්න, කයෙන් පහස විඳින්න කාම ආසා නැහැ. ඔන්න පළවෙනි ධ්‍යානෙ කොච්චර සංසිඳිච්ච ස්වභාවයක් විය යුතුද එහෙමනම්. ඒ වගේම තමයි පළවෙනි ධ්‍යානයේ තුල මේ ව්‍යාපාදේ නැහැ. ඒ කියන්නේ ගැටෙන ගතිය, තරහ ඇති වෙන ගතිය නැහැ. ඒ වගේම පළවෙනි ධ්‍යානයේ තුල නිදිමත අලස ගතිය නැහැ. ඒ වගේම පළවෙනි ධ්‍යානයේ තුල හිතේ පසුතැවිල්ලක්, නොසන්සුන් ස්වභාවයකුත් නැහැ. ඒ වගේම පළවෙනි ධ්‍යානයේ තුල සැකයක් නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, මාර්ගය ගැන, ප්‍රතිපදාව ගැන හරියට සැක තියෙනවනේ. ඇත්තට මේ සැක සම්පූර්ණයෙන්ම නැති වෙච්ච තැනක් තමයි පළවෙනි ධ්‍යානය කියන්නේ. මොකද එච්චරට හිත ආධ්‍යාත්මයට බර වෙලා දැන් සැක ඇති වෙන්න නොඑක ආකාරයේ විතක්ක, ඒ සැකයේ ඔස්සේ ඇති වෙන විතර්කයන් මේ හිතට ගලන්නේ නැහැ. එනම් පළවෙනි ධ්‍යානය තුල සැකයක් නැහැ. ඒ වගේම පළවෙනි ධ්‍යානය තුල පසුතැවිල්ලක් නැහැ. නමුත් විතර්කයේ තියෙනවා. විතර්කයේ තියෙනවා. මොකද්ද විතර්කේ? විතර්කේ කියන්නේ අරමුණට නැමුණු බවක් තියෙනවා. අර භාවනා කර්මස්ථානෙට නැමුණු බවක් තියෙනවා. ඒ කියන්නේ එහෙමනම් නිකන් මලා වගේ තත්වයක් නෙමෙයි. මේ කාමාසාව, ව්‍යාපාදය, නිදිමත, අලසකම, කම්මැලිකම, පසුතැවිල්ල, සැකේ මේවා නැහැ. හැබැයි අර භාවනා කර්මස්ථානයේ තුල අරමුණ තියෙනවා. දැන් සමහර අය අපිට කියනවනේ මේ දැන් ඉතින් අර ආස්වාස ප්‍රාස්වාස කරන මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. ඒ මොකක්වත් දැනෙන්නේ නැති එකක් නෙමෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිදිමත, අලස බව, හිතේ පසුතැවිල්ල, සැකේ මේවා නෑ තමයි. නමුත් පළවෙනි ධ්‍යානයේ තුල හොඳට විතර්කයේ තියෙනවා. අරමුණට නැමිච්ච බව තියෙනවා. විචාරයේ තියෙනවා. අරමුණ ඔස්සේ හිත පැතිරිලා තියෙනවා. වෙනත් දෙයක් ඒ හිතට ගලාගෙන ඉන්න ස්වභාවයක් නැහැ. මොකද කාමච්ඡන්දේ නැහැ නේ මෙතන. ඇහෙන් රූප ඔස්සේ සිතුවිලි දැන් හිතට ගලන්නේ නැහැ පින්නත්. ප්‍රීතිය තියෙනවා. හොඳ ප්‍රීතියක් තියෙනවා හිතේ. ඒක මේ කාමාස්වාදයෙන් ලැබෙන ප්‍රීතියක් වගේ එකක් නෙමෙයි. සුඛංච ඒ කියන්නේ හොඳට සැපයක් තියෙනවා. කය මනස තුල බොහොම සැපයක් ඉපදිලා තියෙනවා. ඊළඟට ඒකාග්‍රතාව, සිතේ එකඟභාවයක් තියෙනවා. ඇත්තටම සිතේ එකඟභාවය කියලා මෙතන කියන්නේ අර අරමුණයි හිතයි එකටම උපදිනවා වගේ අරමුණත් එක්කම හිත උපදින ස්වභාවයක් තියෙනවා පින්වත්නි. මේක වෙන්වෙන්ව උපදිනවා කියලාත් හිතා ගන්න බෑ. එච්චරට අර ඒකාග්‍රතාවයක් කෙස් ගහින් කෙස් ගහට හොඳට හිත එකඟ වෙච්ච බවක් තියෙනවා පින්වත්නි. ඔන්න ඔය විදියට පින්වත් මහණින් ආයුෂ්මතුනි පළවෙනි ධ්‍යානයේ අංග 5කින් තොරයි, අංග 5කින් යුක්තයි කියලා දැනගන්න. මොනවද නැත්තේ? කාමච්ඡන්දේ නැහැ, තරහව නැහැ, නිදිමත නැහැ, අලස බව නැහැ. ඊට පස්සේ පින්වත්නි පසුතැවිල්ල නැහැ, සැකේ නැහැ, හිතේ විසිරීම නැහැ. නමුත් එතන විතර්කයේ තියෙනවා, විචාරයේ තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛයේ තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. මෙන්න මේ පහ තියෙනවා. මෙන්න මේ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ ස්වභාවයේ දක්වාම සමතේ හොඳට දියුණු කරන්න. ඔය අනුස්සති භාවනා, ආනාපාන සති වැනි සමාධීන් ඔස්සේ ඔය විදියට දියුණු කරගෙන යන්න. එතකොට Tamanට පුළුවන් පළවෙනි ධ්‍යානයට පැමිණෙනවා. හැබැයි මේ ඔබ දන්නවනේ දැන් මීට කලිනුත් අපි කියලා තියෙනවා පළවෙනි ධ්‍යානයට එනවා නම් පළවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගන්න ඕනේ හිතින්. මට විතර්කයෙන් විනාඩි 5ක් ඉන්න ලැබේවා. විතක්ක ਵਿਚාර දෙකෙන්ම විනාඩි 10ක් ඉන්න ලැබේවා. විතක්ක ਵਿਚාර ප්‍රීතිය තුනෙන්ම විනාඩි 10ක් ඉන්න ලැබේවා. මට ප්‍රීතිය විතරක් දැනේවා කියලා හිතින් අදිෂ්ඨාන කරන්න ඕනේ. අදිෂ්ඨාන කරනවට අනුව හිත වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයෙන් මට විනාඩි 15ක් ඉන්න ලැබේවා කියනකොට ඔය අංග පහම Tamanගේ හිතෙන් දකිමින් පළවෙනි ධානයේ තුල යම් ශ්‍රාවකයෙකුට වාසය කරන්න පුළුවන් බව ධර්මයේ තියෙනවා. එතකොට ඊළඟට අහනවා මේ කොට්ටිත හාමුදුරුවෝ හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි මහ වේදල්ල සූත්‍රයේදී අහනවා ප්‍රිය ආයුෂ්මතුනි පංචමානි ආවසෝ ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චුනු හොಂತಿ. ඒ කියන්නේ පින්වත්නි උන්වහන්සේ විමසනවා ප්‍රිය ආයුෂ්මතුනි විවිධ අරමුණු ඇති විවිධ ගෝචරයන් නැති ඉන්ද්‍රියන් පහක් තියෙනවා පුද්ගලයාට. මොනවද? ඇස, කන, නාසය, දිව, කය.
ඒවට තියෙන වෙන්වෙන් ගෝචර වෙන්වෙන් ගොදුරු බිම් ඇසුරු කරන්න. වෙන්වෙන් අරමුණු තියෙන්නේ. ඒතර මෙන්න මේවා අතර මේ කලවමක් නැහැ. කලවම් කර ගැනීමක් නැහැ. ඒ කියන්නේ පින්වත්නි ඇස නැමැති ඉන්ද්‍රියත් කන නැමැති ඉන්ද්‍රියත් මේ ආදී වශයෙන් ඇස කන නාසය දිවකය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් නොයෙක් ගොදුරු තියෙනවා. එකිනෙකට අදාළ අරමුණු කවලම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට රූප පෙනුනට ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. දැන් මේ කවුද අහන්නේ? කොට්ටිත හාමුදුරුවෝ. මේ ප්‍රිය ආයුෂ්මතුනි සාරිපුත්ත හාමුදුරුවෝ විමසනවා. මෙන්න මේ එකිනෙකට වෙනස් ගෝචරයන්ට පිලිසරණ කුමක්ද? පිලිසරණ කුමක්ද? උන්වහන්සේ විමසනවා පච්චුණු හොන්තානං කිං පටිසරණං කෝච නේසං ගෝචර විසයං පච්චුණු බොන්ති. ඒ කියන්නේ එකිනෙකට වෙනස් ගෝචර තියෙන ඉන්ද්‍රියන්ට මොකද්ද පිළිසරණ? මොකද මෙතනමයි කෙලෙස් ඇති වෙන විදිහට අපිට ලෝකේ මුණ ගැහෙන්නේ. හැබැයි මේවා පිළිබඳ එකිනෙකට වෙනස් ගෝචර තමයි තියෙන්නේ. ඒතකොට එකිනෙකට වෙනස් ගෝචර තියෙන මේවාට තියෙන එකම පිළිසරණ මොකද්ද? දැන් මේ පිළිසරණ හදාගන්න කැමති අවබෝධය කරා යන්න කැමති ශ්‍රාවකෙක් මේ කතාව අනිවාර්යෙන් දැනගන්න ඕනද නැද්ද? එයා අනිවාර්යෙන් මේ කතාව දැනගන්නම අවශ්‍යයි. දැන් මෙතනදී මේ සාරිපුත්තයන් වහන්සේගෙන් විමසන ප්‍රශ්නයට සාරිපුත්තයන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි උන්වහන්සේ කියනවා පංචමානි ආවසෝ ඉන්ද්‍රියානි නානා විසයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විසයං පච්චුණු හොಂತಿ සෙය්‍යතිදා. ඇත්ත මොකද්ද? එකිනෙකට වෙනස් ගෝචර තියෙන ඉන්ද්‍රියන්ට වෙන වෙන ගෝචරයන් තමයි අහුවෙන්නේ. කියන්නේ ඇසට රූප, ඇසට ශබ්ද නැහැ. කනට ශබ්ද, කනට රූප නැහැ. එකිනෙකට වෙනස් ගෝචරයන් තමයි තියෙන්නේ. මෙන්න මේ ඉන්ද්‍රියන් පහට ඔවුනොවුන් අරමුණු ගැනීමේදී කවලම් කරගන්නෙත් නැහැ තමයි. මේවා අතර කවලමක් වෙන්නේ නැහැ. මේ කවලම් නොවන එකිනෙකට වෙනස් ගෝචර තියෙන ඉන්ද්‍රියන්ට තියෙන එකම පිළිසරණ තමයි ප්‍රියායුෂ්මතුනි මනස මනෝච නේසං ගෝචර විසයං පච්චුණු බොහෝතිති. ඒ කියන්නේ එකිනෙකට වෙනස් ගෝචරයන්ට එකම පිළිසරණ තමයි මොකද්ද? මනස. මනස. ඒ කියන්නේ එන මනස රැක ගන්නයි තියෙන. එළියේව රැකලා වැඩක් නැහැ. අපි රූප රැක්කට, ශබ්ද රැක්කට, ගන්ධ සුවඳ රැක්කට, දිව ඒ කියන්නේ රසය රැක ගන්න හැදුවට, ඒ රසයේ තියෙන කෑම රැක ගන්න හැදුවට මේවා රැකලා වැඩක් නැහැ. හේතුව තමයි එකිනෙකට වෙනස් ගෝචර තියෙන මේ ඉන්ද්‍රියන්ට පිළිසරණ තමයි මනස. පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානි සෙය්‍යතිදං. ප්‍රිය ආයුෂ්මතුනි පංචේන්ද්‍රියන් කියන්නේ ඇස කන නාසය දිවකය මෙන්න මේවට. ප්‍රිය ආයුෂ්මතුනි මේ පංචේන්ද්‍රයන් පවතින කුමන උපකාරයකින්ද? පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා සාරිපුත්තාරු මනස කියලා. දැන් අහනවා මොකද්ද? මේ පංචේන්ද්‍රයන් පවතින කුමන උපකාරයෙන්ද? පිළිසරණ මනස කුමන උපකාරයෙන්ද? දැන් මේවා පවතින උපකාරයක් තියෙන්න එපාය. මේ වගේ පැවැත්මක් තියෙන්න ඕනනේ. දැන් ඔබේ ඇස පවතින්නේ මොකී උපකාරයෙන්ද? කන පවතින්නේ කුමක උපකාරයෙන්? දන්න ඒකයි මේ අහන්නේ. දැන් මේක පැවැත්මට උපකාරය මොකද්ද? එතකොට සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා. ආයු පනාවසෝකින්. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ප්‍රිය ආයුෂ්මතුනි පංචේන්ද්‍රයන්ට. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පංචකයට පිළිසරණ උපකාරය ආයුෂයයි. පිළිසරණ මනස, උපකාරය මොකද්ද? ආයුෂයයි. ආයු පටිච්ච තිට්ඨන්ති. ඒ කියන්නේ ආයුෂයේ පිළිසරණ කරගෙන තමයි මේ ඉන්ද්‍රියන් පවතින්නේ. ආයුෂ පවතින තාකල් ඇහෙන් රූප පේනවා. එන උපකාරය මොකද්ද? ආයුෂයගේ පැවැත්ම. ආයුෂ තියෙන තාකල් ශබ්ද ඇහෙනවා. ශබ්ද ඇහෙන්න උපකාරය මොකද්ද? ආයුෂය. පිළිසරණ මනස. මේවා එකිනෙකට ගෝචර තිබ්බට මේවා අඳුන ගන්න බෑ. අඳුන ගැනීමට පිළිසරණ වෙන්නේ මොකද්ද? මනස. මනෝපටිසරණ. එතකොට ඔය උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය එහෙම ඔය ගැන අපි මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ අපි කියන්නේ මොකන සූත්‍රයේද? මහා වේදාල්ල සූත්‍රයේ දෙවෙනි දේශනාවයි මේ.
එහෙමනම් ඔබ හොඳට මතක තියාගන්න මේ එකිනෙකට වෙනස් ගෝචර තියෙන ඉන්ද්‍රියන්ට පිළිසරණ මේවට මහ ලොකු දෙයක් කරන්න බෑ. මේවට පිළිසරණ කරගෙන ඉන්නේ මනස පිළිසරණ කරගෙන තමයි රූප අඳුනගන්නේ, ශබ්ද අඳුනගන්නේ, ගන්ධ සුවඳ අඳුනගන්නේ, රස අඳුනගන්නේ, පහස අඳුනගන්නේ. හැබැයි මේවා පවතින්නේ කුමක උපකාරයකින්ද? ආයුෂයේ උපකාරයෙන්. එතකොට අර කොට්ටිත හාමුදුරුවෝ විමසනවා හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි ආයු පනාවුසෝකින් පටිච්ච තිට්ඨතිති ප්‍රිය ආයුෂ්මතුනි ආයුෂ පවතින්නේ කුමක උපකාරයෙන්ද? දැන් බලන්න මේක ගැලපෙනවා. එකිනෙකට වෙනස් ගෝචර තියෙන පංචේන්ද්‍රයන්ට පිළිසරණ මනස නැත්තම් මොකක්වත් කරගන්න බෑ. මානසිකාරය තියෙන්නම ඕන. එතකොට මේවට උපකාරය මොකද්ද? උපකාරය තමයි ආයුෂය. ආයුෂය. හොඳයි දැන් උන්වහන්සේ අහනවා හොඳයි එහෙනම් ආයුෂයට උපකාරය මොකද්ද? ආයුෂයට උපකාරය මොකද්ද? ආයු පනාවුසෝකින් පටිච්ච තිට්ඨතිති. මොකක්ද ආයුෂයට උපකාරය? ආයුස්මං පටිච්ච තිට්ඨතිති. ප්‍රිය ආයුෂ්මතුනි ආයුෂයේ පවතින්නේ උණුසුම උපකාරය. ආයුෂයේ පවතින්නේ මොන උපකාරයෙන්ද? ශාරීරියේ උණුසුම උපකාරය. උණුසුම උපකාරය. එතකොට දැන් බලන්න ආයුෂය කියන එක ආයුෂයේ උපකාරයෙන් තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම ආයතන පවතින්නේ. ඒ වගේම අපි මේ සූත්‍රයට අනුවම කතා කළොත් සම්පූර්ණ සූත්‍රය දිහා බැලුවාම අපට තේරෙනවා ආයුෂයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළින් පැහැදිලි වෙන කාරණේ තමයි ආයුෂයේ පවතින්නේ උණුසුම උපකාරය. උණුසුම උපකාරය කරගෙන තමයි ආයුෂයේ පවතින්නේ. ඒතර දැන් උන්වහන්සේ අහනවා හොඳයි මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි උණුසුමට උපකාරය දෙන්නේ? උණුසුමට උපකාරය දෙන්නේ කුමක්ද? ඒතර උන්වහන්සේ මතක් කරනවා උණුසුමට උපකාරය දෙන්නේ ආයුෂයයි. අඤ්ඤමඤ්ඤ වශයෙන් ආයුෂයට උපකාරය උණුසුමට උපකාරය ආයුෂය. ඒ කියන්නේ මරුණා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ඒකට ධර්මී වාක්‍යයක් තියෙනවා. මොකද්ද? ආයුස්මාච විඥානං. ආයුෂයි උණුසුමයි විඥානයයි බැහැර වුණාමයි මරුණා කියලා කියන්නේ. මේ කයේ පවතින උණුසුම. ආයුෂට උණුසුම උපකාර වෙනවා, උණුසුමට ආයුෂ උපකාර වෙනවා. හැබැයි මේවා පිළිබඳ ඊටාම වැදගත්. අපි දැන් මේ මහා වේදල්ල සූත්‍රය ඇසුරු කරගෙන දේශනා 7ක් විතර කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ ආයුෂ කොහොමද උණුසුමට උපකාර වෙන්නේ, උණුසුම කොහොමද ආයුෂයට උපකාර වෙන්නේ කියලා අපි ඒවා ගැඹුරින් කතා කරනවා. දැන් මෙතන මේ පොදුවේ අපි තවම දේශනාවනි තෝරන්නේ. පොදුවේ දේශනාව. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ මතක තියාගත්තාම ප්‍රමාණවත් ආයුෂයට උණුසුම උපකාරය, උණුසුමට ආයුෂ උපකාරය. එතකොට ආයෙත් අර කොට්ටිත හාමුදුරුව අහනවා ඉදානීවකෝ මයා ආයුෂෝ ආයස්මතෝ සාරිපුත්තං වාසිතං එවං ආජානාම. ප්‍රිය ආයුෂ්මතුනි අපි දැන් සාරිපුත්තයන් වහන්සේ පැවසූ දේ ඔය විදියටම දරාගත්තා. කොහොමද දරාගත්තේ? ආයුෂ පවතින්නේ උණුසුම උපකාරයෙන්, ඒ වගේම උණුසුම පවතින්නේ ආයුෂ උපකාරයෙන් කියලා අපි ওই විදිහට දැන් දරාගෙනයි ඉන්නේ. යතාකතං පනාවුසෝ ඉමස්ස වාසිතස්ස අත්තෝ දට්ඨබ්බෝති. හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි ඔය පැවසූ කාරණය කොහොමද අපි තේරුම් ගන්නේ? ආයුෂයේ උපකාරය නිසා පවතින උපකාර අඤ්ඤමඤ්ඤ වශයෙන් ආයුෂය උණුසුම උපකාරයෙන් පවතිනවා, උණුසුම ආයුෂ උපකාරයෙන් පවතිනවා කියන එක. මෙන්න මේ උපකාරය නිසා තමයි එකිනෙකට වෙනස් ගෝචර තියෙන පංචේන්ද්‍රයන්ගේ යථා පරිදි පැවැත්ම සිද්ධ වෙන්නේ කියලා අපි දැන් ඔබ වහන්සේ කියපු විදිහට මතක තියාගත්තා. දැන් මේක අපිට තේරුම් ගන්නවා නම් කොහොමද අපි තේරුම් ගන්න ඕන? එතකොට උන්වහන්සේ ලස්සන උපමාවක් කියලා තියෙනවා මේ දේශනාවේ. හොඳයි ප්‍රිය ආයුෂ්මතුනි මම ඔකට උපමාවක් කියන්න. බුද්ධිමත් ඥානවන්ත කෙනෙකුට උපමාවෙනුත් මේක තේරුම් ගන්න පුළුවන්. ඥානවන්තයෙකුට මේක උපමාවෙනුත් තේරුම් ගන්න පුළුවන්. තෙල් පහනක් දැල් වෙනවා කියලා හිතන්න කියන. දැන් ඔබත් හොඳට කල්පනා කරන්න තෙල් පහනක් දැල් වෙනවා. ඒකේ පහන් දැල්ල නිසා
එළිය පේනවා. එළිය නිසා පහන් දැල්ල පේනවා. පහන් දැල්ලත් එළියත් කියන්නේ දෙකක්. පහන් දැල්ල කියන්නේ එකක්, එළිය කියන්නේ තව එකක්. දැන් මේක දෙකක්. නමුත් මේ දෙක තුල දෙකම පිළිබඳ ප්‍රත්‍යක්ෂභාවයක් ඇති වෙන්නේ කොහොමද? පින්වත්නි, පහන් දැල්ල නිසා එළිය පේනවා. එළිය නිසා පහන් දැල්ල පේනවා. මේක තියෙන චූල මහා වේදල්ල සූත්‍රයේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදියට ආයුෂයේ තියෙන උණුසුම උපකාරයෙන්, උණුසුම තියෙන ආයුෂ උපකාරයෙන් කියලා දැනගන්න කියනවා. ඔන්න ඔය විදියට දැනගන්න කියනවා. එතකොට ආයෙත් අර කොට්ටිත හාමුදුරුවෝ විමසනවා. කොහොමද විමසන්නේ? තේවචනුකෝ ආවුසෝ ආයු සංකාරා තේව වේදනියන් ධම්මං උදාහු අඤ්ඤේ ආයු සංකාරා අඤ්ඤේ වේදනියා ධම්මාති. උන්වහන්සේ විමසනවා, ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, ආයු සංස්කාරය, ඒ කියන්නේ උන්ව හොඳට අහගන්න, ආයු සංස්කාරයත් ඒ වගේම තව දෙයක් තියෙනවා, විඳින දේවල්. මේ බුදුදහමේ තියෙන වචන දෙකක්. මේ තනින් තනින් අහුල ඉලක්කගතව ප්‍රශ්න අහන්නේ. මේවා නිවනට අත්‍යවශ්‍ය නිසා. ඒවට දෙන උත්තරත් මහා ලොකු විස්තරාත්මක දේවල් නෙමේ, කෙටි යෙදුම් තියෙන්නේ. නමුත් ඒ කෙටි යෙදුම් කෙලින්ම ඉලක්කගතයි අවබෝධයට. උන්වහන්සේ ළඟට අහනවා, හොඳයි, දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ආයු සංස්කාරයත් විඳින දේවලු දෙකම එකයිද? ආයු සංස්කාරයත් වේදනාවත් දෙකම එකයිද? එහෙමත් නැත්නම් ආයු සංස්කාරය වෙන එකක්, විඳින දේවල් වෙන එකක්ද? අපි විඳින දේවල් තියෙන්නේ. විඳින දේවල් තියෙනවා, ආයු සංස්කාරය තියෙනවා. ඔය දැන් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය තමයි අතහැරලා දාන්නේ මාස 3කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ පිරිනිවන් පාන මාස 3කට කලින් අර මාර්ය ආරාධනා කරපු වෙලාවේ ආයුෂ අත්හැරලා දානවා. ආයු සංස්කාරය. එතකොට මාස 3කින් පස්සේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් මෙතන අහන්නේ මේ ආයු සංස්කාරය කියලා එකක් තියෙනවා. ඒකත් වේදනාවත් කියන එක එකක්ද නැත්නම් මේක දෙකක්ද කියලා අහනවා. නකෝ ආවුසෝ නේව ආයු සංකාරං නේව වේදනියන් ධම්මං තේවකෝ ආයුසෝ ආයු සංකාරං. උන්වහන්සේ මතක් කරනවා, ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, ඔය ආයු සංස්කාරයත් විඳින දේවලුත් එකක්ම නෙමෙයි. ආයු සංස්කාරයත් වේදනාවත් එකක්ම නෙමෙයි. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, බැරි වෙලාවත් ඔය ආයු සංස්කාරයත් විඳින දේවලුත් එකක්ම වුණා නම්, එකක් කියලා අපි හිතමුකෝ, ආයු සංස්කාරයයි වේදනාවයි. මේක එකක්ම වුණා නම් ගැටලුවක් තියෙනවා. මොකද්ද? විඳීම නිරුද්ධ වෙලා ගිය නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවගේ නැගී හිටීමක් වෙන්නේ නැහැ. එහෙම මැරෙන්න ඕන. මේ ආයු සංස්කාරයත් වේදනාව නිරුද්ධ. ඒ කියන්නේ වේදනාව සහ ආයු සංස්කාරය කියන්නේ එකක් නෙමෙයි, දෙකක්. ආයුසයයි, ඒ කියන්නේ මේ වේදනාව කියන එකත් Taman තුල ඇති වෙන වේදනාවත් ආයුසයත් එකක්ම නම්, වේදනාව නිරුද්ධ කරලා, විඳීම නිරුද්ධ කරලාම නිරෝධ සමාපත්තියට සමවදිනවා. දැන් නිරෝධ සමාපත්තියට සමවදිනකොට වේදනාව නිරුද්ධයි. මොනවද නිරුද්ධ වෙන්නේ? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන සංකාර තුන රහතන් වහන්සේගේ හිත තුල නිරුද්ධයි. ඒතර කාය සංකාරයට අයිති මොනවද? ඒ කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර නිරුද්ධයි කියලා රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කියද්දි මෙතන කියන්නේ පින්වත්නි, කයින් කෙරෙනේවා, වචනෙන් කෙරෙනේවා, මනසින් කෙරෙනේවා නෙමෙයි. මේ සංකාර කියන එක අපි ඒ තැනදී ඒ විදිහට තෝරගන්න ඕනේ කියලා මම මීට කලින් කියලා තියෙනවනේ. මේ සංකාර කියන ඒවා ඒ සන්දර්භයේදී අපි තෝරගන්න ඕන කියලා මම මීට කලින් ඔබට පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් මෙතන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ කයින් කෙරෙන දේවල්, වචනින් කෙරෙන දේවල්, මනසින් කරන දේවල් නෙමෙයි. එහෙමත් නැත්නම් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන ඒවාත් නෙමෙයි. පංචස්කන්ධ විභාගයේදී කතා කරන මේ රූප වේදනා සංඥා සංකාර කියන තැන සංකාර කතා කරපු මේ රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී සංචේතනත් නෙමෙයි.
මෙතන ආයු සංකාර මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදෙන කෙනෙක් තුල නිරුද්ධ වෙලා යන සංකාර. දැන් කාය සංකාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසී නිරුද්ධයි. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින කෙනා තුල හුස්ම වැටෙන්නේ නැහැ. මේ ආස්වාස ප්‍රාස්වාසී නිරුද්ධයි. මොකද ඒකට කාය සංකාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසී සම්බන්ධ කායටනේ. ඒ නිසා ඒකට කාය සංකාර කියනවා. එතකොට වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර වලට. මොකද මිනිස්සු හිතින් විතර්ක කර කර විචාර තමයි වචනෙන් කතා කරන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාර වලට වචී සංකාර කියනවා. සංඥා වේදනා වලට මොකද්ද කියන්නේ? චිත්ත සංකාර කියලා කියනවා. සංඥා වේදනා. එතකොට දැන් නිරෝධ සමාපත්තියට සමවදිනකොට මේ තුනම නිරුද්ධයි. කාය සංකාරයි වචී සංකාරයි චිත්ත සංකාරයි ඔක්කොම නිරුද්ධයි නිරෝධ සමාපත්තියට සමවදිනකොට. දැන් ඒකයි මෙතන කියන්නේ. එහෙමනම් නිරෝධ සමාපත්තියට සමවදින කෙනා තුල වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඒ නිසායි ප්‍රිය ආයුෂ්මතුනි උන්වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුනි ආයු සංකාරය කියන්නේ එකක් වේදනාව කියන්නේ වෙන එකක්. මොකද මේක එකක් නම් උන්වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි බැරි වෙලාවත් ආයු සංස්කාරයත් විඳින දේවලුත් එකක් නම් සංඥා විඳීම් නිරුද්ධ වෙලා ගිය සංඥා වේදනා නිරුද්ධ වෙලා ගිය ඒ කියන්නේ චිත්ත සංකාර නිරුද්ධ වෙලා ගියපු භික්ෂුවගේ නැගී හිටීමක් කවදාවත් වෙන්නේ නැහැ. මේක එකක් නම්. ඇයි ආයුෂයත් බිඳ වැටිලා නිතනම. එහෙමනම් මේ ආයුෂය කියන්නේ එකක් වේදනාව කියන්නේ එකක්. මේක දෙකක් විදියටයි තේරුම් ගන්න ඕනේ කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ආයු සංස්කාරයේ වෙන දෙයක් නිසා විඳින දේවලුත් වෙන දෙයක් නිසා තමයි සංඥා විදීම් නිරුද්ධ වෙලා ගිය සමාපත්තියට ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව නැවත නිරෝධයෙන් නැගී හිටින්නේ. ඒ කියන්නේ වේදනාව සමග ආයුෂේ බැඳී පවතිනවා නෙමෙයි. මේවා තව විස්තර කරගන්න ඕනේ. යදානුකෝ ආවුසෝ ඉමං කායං කති ධම්මා ජහන්ති අතායං කායෝ උජ්ජිතෝ අවක්කිත්තෝ සේති යතා කට්ටං අචේතනන්ති. උන්වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යම් දවසක කරුණු කීයක් මේකයි නැති වුණොත්ද හරියට දරකඩක් පැත්තකට දැම්මා වගේ අයින් කරන්න. ඒ කියන්නේ මරුණා කියන්නේ කරුණු කීයක් නැතිවීමෙන්ද. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා යතාකෝ ආවුසෝ ඉමං කායෝ තයෝ ධම්මා ජහන්ති ආයුස්මාච විඥානං. අන්න අපි අර ඉස්සල්ලා කියපු එක. ප්‍රිය ආයුෂ්මතුනි මේ ශරීරයේ යම් දවසක කරුණු තුනක් අතහැරුණොත් ඒ කරුණු තුනක් අතහැරෙන තැනට තමයි අපි දර කඩක් අයින් කරා වගේ මැරුණා කියලා අයින් කරන්නේ. මොනවද? ආයුෂයයි, උණුසුමයි, විඥානයයි. මෙන්න මේ තුන ශරීරයෙන් බැහැර වෙච්ච දවසට දර කඩක් අයින් කරා වගේ අයින් කරන්න වෙනවා. ඊළඟට එතකොට ආයෙත් පින්වත්නි අර මහා කොට්ටිත හාමුදුරුවෝ විමසනවා ක්වාහං ආවුසෝ මතෝ කාලං කතෝ යෝචායම් බික්කු සංඥා වේදිත නිරෝධ සමාපත්තිනෝ ඉමේ සංකින් නානාකරණන්ති. උන්වහන්සේ විමසනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ එහෙමනම් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මට තියෙන ප්‍රශ්නේ තමයි මරණයටපත් වූ කලුරිය කරපු මලකඳක් තියෙනවා. එයාගේ ආයුෂයයි විඥානයයි උණුසුමයි ආයින් වෙලා. ඒ වගේම සංඥා විදීම් නිරුද්ධ වුණ සමාපත්තියට සමවැදුණු භික්ෂුවකුත් ඉන්නවා. මේ කියා අහන්නේ එතකොට මේ සමාපත්තියට සමවදින කෙනා තුලත් ආස්වාස ප්‍රාස්වාසයේ වැඩ කරන්නේ නැත්නම් මලමිනියෙකුයි නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේගේ ස්වභාවය කොමක්ද? මේක හොයාගන්නේ කොහොමද? ඇයි දෙන්නගේම ආස්වාස ප්‍රාස්වාසයේ වැඩ නැහැ. කොහොමද හොයාගන්නේ? සමාපත්තියට සමවදින භික්ෂුවක් ඉන්නවා. මේ දෙන්නගේ තියෙන වෙනස මොකක්ද? කොට්ටිත හාමුදුරුවෝ අහන්නේ. මොකක් හරි වෙනසක් ඇතිනේ. මොකක්ද ඒ වෙනස? එතකොට උන්වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ යම් වෙලාවක කලුරිය කරපු මැරුණු මල කඳේ වෙනස මේකයි කියනවා. මොකක්ද? ආස්වාස ප්‍රාස්වාසයේ නම් වූ කාය සංස්කාරය එතන නිරුද්ධ වෙලා නැති වෙලයි තියෙන්නේ. ඔන්න මල කඳේ වෙනස.
ඒ වගේ මෙතන විතක්ක ਵਿਚාර නම් වූ වචී සංකාරات නිරුද්ධ වෙලා තියෙන. විතක්ක ਵਿਚාරات එතන වැඩ නැහැ මැරිච්ච මිනිහෙක් තුල. සංඥා විඳින් නම් වූ චිත්ත සංකාරات දැන් නිරුද්ධ වෙලයි තියෙන්නේ. ආයුෂයත් ගෙවිලයි තියෙන්නේ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාරات නිරුද්ධ වෙලා ආයුෂයත් ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ පුරාණ පුනර්භවයේ පුරාණ කර්ම ශක්තිය විසින් දැන් පුනර්භවයේ හදලා දීලා තියෙන ආයුෂයක් තියෙනවා. ඒ ආයුෂයත් දැන් ගෙවිලා ඉවරයි. උණුසුමත් සංසිඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැවැත්ම පුරාණ කර්මයත් එක්ක සම්බන්ධයි පින්වත්. මේ වෙලාවේ මොන්න තරම් జగතෙකුට වුණත් පින්වත්නි පුරාණ පුනර්භවයේ විසින් පුනර්භවයේ හදලා දුන කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන දවසක යම් දවසක ඒ පුරාණ පුනර්භවයේ ගෙන දුන කර්ම ශක්තිය නිරුද්ධ වෙනකොට කෙහෙල් ගහක් කැපල් දැම්මා වගේ මැරිලා යනවා. එයා කොයිතරම් බලවතෙක් උගතෙක් වුණත් වැඩක් නැහැ. මේ කය පවත්වන්න බෑ එතනින් යාට. එතකොට උන්වහන්සේ මතු කරනවා හොඳයි එහෙනම් අහගන්න කියනවා නිරෝධ සමාපත්තියට සමවදින කෙනාගෙත් ඒ වගේම මැරිච්ච මිනිස්සෙගෙත් වෙනස. ඔන්න යා ඒ මැරිච්ච කෙනාගේ වෙනස තමයි කාය සංකාරات සංසිඳිලා, වචී සංකාරات සංසිඳිලා, චිත්ත සංකාරات සංසිඳිලා. ඒ විතරක් නෙමේ ආයුෂයත් ගෙවිලා. පුරාණ කර්ම ශක්තිය ගෙන දුන්න ආයුෂයත් ගෙවිලා. උණුසුමත් සංසිඳිලා. ශරීරය තුල පවතින උණුසුමත් සංසිඳිලා. ඉන්ද්‍රියනුත් බිඳිලා තියෙන්නේ. ඇයි විඥානේ නැහැනේ? ඉන්ද්‍රියන්ගේ යථා පරිදි පැවැත්මට විඥානයේ උපකාරය අවශ්‍යයිනේ. ඉන්ද්‍රියනුත් බිඳිලා තියෙන්නේ. ඔන්න ඕක තමයි මලමිනියේ ස්වභාවය. ඒතර සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනාගේ වෙනස මොකද්ද? යම් භික්ෂුවක් ඉන්නවා. සංඥා විදීම් නිරුද්ධ වෙලා නිරෝධ සමාපත්තියට දැන් සමවැදිලා ඉන්නේ. ඒත් මල කඳක් වගේ. සංඥා වේදනා ආස්වාස ප්‍රාස්වාසවත් වැඩ කරන්නේ නැහනේ. මොකද මේ සමහර තැන්වල හාමුදුරුවරුන්ට ගිනි තියලා තියෙනවා එක තැනක මේ හානේ මේ අපවත් වෙලා උන්වහන්සේ කියලා. අලු ටික ගහලා දාලා උන්වහන්සේ නැගිටලා තියෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ මේ හරියට මැරුණා වගේ තමයි. වෙනසයි මේ අහන්නේ. මොකද්ද? සංඥාවේ මම මේ හුඟක් සරල කරලා මේ කියලා දෙන්නේ. සංඥා විඳීම් නිරුද්ධ වෙලා ගිය නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා තුල කාය සංකාර නිරුද්ධ වෙලායි තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. කාය සංකාර නිරුද්ධයි. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසෙ නෑ. වචී සංකාරත් නිරුද්ධ වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරත් නෑ. චිත්ත සංකාරත් නිරුද්ධ වෙලා තියෙන්නේ. සංඥා වේදනත් නෑ. නමුත් ආයුෂය ගෙවිලා නෑ. අර සමාපත්තියෙන් ආයුෂය ගෙවිලා නෑ. නම් අර මලකඳේ ස්වභාවය ආයුෂයත් ගෙවිලා තියෙන්නේ. උණුසුම සංසිඳිලත් නෑ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර විතරයි සංසිඳිලා තියෙන්නේ. ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නයි. ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නයි. ඔන්න ඕක තමයි කලුරිය කරපු කෙනාගෙත් නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේගෙත් වෙනස. දැන් අද සෝවාන් වුණා, සකදාගාමී වුණා, අරහත් වුණා කියන අය තුල මිබඳු මේ ධර්මී පැහැදිලි වෙන ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවද? ධර්මී දන්න කෙනෙකුට තේරෙනවා එහෙමනම් මේ කියන தત્ත්වය වෙන එකක් කියලා. මේ තාම ඉහළ ගැඹුරු අවබෝධයක් තුලින් අරහත් වේ මතුවෙන්නේ. ගැඹුරු අවබෝධයක් තුලින් මතුවෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ අවබෝධයට පත්වෙච්ච කෙනෙකුගේ චින්තනය අඳුන ගන්න ඕන. ඒ චින්තනය අඳුනගත්ත තැනක තමයි මේ සංසාර දුක අපිට නිමා කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ අවබෝධය කරා අපිට යන්න උදව් වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ උදව් වෙන කාරණා තමයි අපි මුලින්ම පැහැදිලි කරේ. අර සුතානුග්ගහිතාච, සීලානුග්ගහිතාච, සුතානුග්ගහිතාච. ඊට පස්සේ එතනින් එහාට ගිහින් හොඳට මේ දහම් දැනුම තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ ඊටා පැහැදිලිව දැනගන්න ඕන. ඒ ධර්ම මාර්ගයේ පැහැදිලිව දැන ගැනීමත් එක්කම අපිට පින්වත්නි තාම පළල් නුවණක් ඇති වෙන්න ඕන. මෙයයි ධර්මයේ, මෙයයි විනය, මෙයයි ධර්ම මාර්ගයේ, මෙයයි මේ ධර්ම මාර්ගයේ නොවේ කියලා ඒක වෙන් වශයෙන් හඳුනා ගන්න කුසලතාවයක් තියෙන්න ඕන. ඒතකොට මේ හඳුනා ගැනීමේ කුසලතාවය අපි හොඳට හදාගත්තට පස්සේ තමයි අපි අර සමතානුග්ගහිතාවෙන් මේ ධ්‍යාන පළවෙනි ධ්‍යානෙ වගේ තැනකට ගිහින් එතනින් එහාට ගිහින් අවබෝධය කරා ශ්‍රාවකයා ක්‍රමානුකූලව පියමන් කරන්නේ.
ඒතර අවබෝධය කරා පියමන් කරනකොට ඒ අවබෝධයට පත්වෙච්ච කෙනෙක්ගේ සිත වැඩ කරන විදිහත් ඒ අවබෝධය තුලින් බුදු කෙනෙක් පැහැදිලි කරපු මේ නිරෝධ සමාපත්තිය අෂ්ට සමාපatti බුද්ධ කාලේ තිබ්බනේ. ඒකට නවවෙනි සමාපත්තියක්නේ බුදුහාරෝ එකතු කරන්නේ නිරෝධ සමාපත්තිය කියලා. ඒතර මේ නිරෝධ සමාපත්තිය තුල පවතින ස්වභාවයත් අපි ඉතා පැහැදිලිව දැනගන්න ඕන. මොකද අපේ ඉලක්කය නිකලෙස් වීම. ඒතර නිකලෙස් වීම පිණිස පවතින ආධ්‍යාත්මික ප්‍රවේශයන් පිළිබඳ අපිට ඉතාම පැහැදිලි නුවණක් තියෙනවා. මේක ටිකක් ගැඹුරුයි තමයි. නමුත් අපි ඉතාම සරලවයි අද මේ දේශනාවෙන් පැහැදිලි කළේ. මෙතනින් එහාට අපි මේ චූල මහා වේදාල්ල සූත්‍රයේ ඉතුරු දහම් කොටාසේ ඉදිරි දේශනාවකදී සිද්ධ කරනවා. අද අපි මෙතනදී මතු කළේ මේ සාමාන්‍ය ශ්‍රාවකෙක් සහ නිරෝධයට සමවදින කෙනෙක් අතර පවතින වෙනස, මියගිය කෙනෙක් සහ නිරෝධයට සමවදින කෙනෙක් තුල පවතින වෙනස ප්‍රධාන කරගෙන මූලික වශයෙන් මේ ප්‍රශ්නාවලිය අපි ඉදිරියට කතා කරගෙන ආවා. ඉස්සරහට ඊටාම ගැඹුරු කාරණා ටිකක් මහා වේදාල්ල සූත්‍රය ඇසුරින් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ පිළිබඳ ඊටාම වමනාවෙන් අවධානය යොමු කරගන්න කියන මතක් කිරීමෙන් අද දේශනාව නිමා කරනවා. හැම දිනාටම ජීවිතාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා.